Welcome to Account Studio channel. අද අපි කතා කරන්න යන්නේ Account Studio channel එක මගින් හවුල් ව්‍යාපාර දෙවෙනි කොටස. එහිදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කීර්ති නාමය හා නව හවුල්කරුවන් බඳවා ගැනීම කියන කොටස. අපි කලින් වීඩියෝ එකෙන් ගිණුම්කරණයේ හැඳින්වීම හවුල් ව්‍යාපාරවල හවුල් ව්‍යාපාර ගිණුම්කරණයේ හැඳින්වීම ගැන කතා කරා. එහිදී අපි හවුල් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා නිර්වචනය කරා. ඒ වගේම හවුල් ව්‍යාපාරයක මූලික ලක්ෂණ අඳුනගත්තා. ඒ වගේම හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් තියෙන නීතීන් ගැන අපි කතා කරා. ඒ යටතේ ප්‍රධාන වශයෙන්ම 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත, ඒ වගේම 2007 අංක 7 දරන සමාගම් පනත ගැන අපි කතා කරා. ඊට අමතරව හවුල් ව්‍යාපාර සඳහා බලපාන විවිධ නීතීන් ගැන අපි අවබෝධයක් ලබා ගත්තා. ඒ වගේම හවුල් ව්‍යාපාරයක් ඇතුලේ අපිට දකින්න පුළුවන් විවිධ ගිණුම් වර්ග ගැන අපි මේ වීඩියෝ එකෙන් කතා කරා. හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම්, හවුල්කරුවන්ගේ ජංගම ගිණුම්, ඊට පස්සේ හවුල්කරුවන්ගේ ණය ගිණුම්, ගැන්ලි ගිණුම්, ඊට අමතරව විශේෂයෙන්ම හවුල් ව්‍යාපාරයේ උපයන ශුද්ධ ලාභය විසර්ජන ගිණුමක් කරා හවුල්කරුවන් අතර බෙදී යන ආකාරය, එතකොට විසර්ජනයේදී ලාභයෙන් අඩු කරන සහ එකතු කරන ප්‍රමාණයන්, මේ සියලු දේවල් අපි පළවෙනි වීඩියෝ එකෙන් කතා කරා. එහෙමනම් අද දෙවෙනි වීඩියෝ එක මගින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් කීර්ති නාමය සහ නව හවුල්කරුවන් බඳවා ගැනීම සම්බන්ධයෙන් කොහොමද ගිණුම් තියන්නේ කියන එක. මේකෙදි මම මුලින්ම කැමති කීර්ති නාමය ගැන කතා කරන්න. එhmenan කීර්ති නාමය ගැන කතා කරලා අපි ඉස්සෙල්ලා බලමු මේ මොකක්ද කීර්ති නාමය කියන්නේ කියලා. අපි කීර්ති නාමය ගැන කතා කරාම අපිට පැහැදිලිව පේනවා කීර්ති නාමය කියලා කියන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන් එක වත්කමක්. ඒ වගේම අස්පෘශ්‍ය වත්කමක් කියන ගැන අපට අවබෝධයක් තියෙනවා. ඒ වගේම අපි බලමු එහෙනම් මේ කීර්ති නාමය ගැන මොකක්ද තියෙන නිර්වචනයක් කියලා. එhmenan කීර්ති නාමය කියලා කියන්නේ විකිණීමට යටත් කළ හැකි වත්කමක් වන කීර්ති නාමය සුපුරුදු ගනුදෙනුකරුවන් සුපුරුදු ස්ථානයටම නැවතත් අද්දවා ගැනීමට හැකියාවක් ඇති අදෘශ්‍යමාන බලවේගයකි. මේ නිර්වචනය කිරීම අසීරු නමුත් විස්තර කිරීමක් සිදු කළ හැකි සංකල්පයක් කියලා මේක ප්‍රකාශ කරනවා එංගලන්ත ජාතික එල්ඩන් සාමිවරයා. මේක තමයි සාමාන්‍ය කීර්ති නාමය ගැන පිළිගන්න නිර්වචනයක් විදිහට අපිට දකින්න පුළුවන් වෙන්නේ. එතකොට මේ නිර්වචනය අපි ටිකක් සරලව අධ්‍යයනය කරොත් අපිට පේනවා විකිණීමට යටත් කරන්න පුළුවන් වත්කමක්. ඒ වත්කම සුපුරුදු ගනුදෙනුකරුවන් සුපුරුදු ස්ථානයට නැවත අද්දවා ගන්න තියෙන අදෘශ්‍යමාන බලවේගයක් විදිහට තමයි මේ එල්ඩන් සාමිවරයා මේක නිර්වචනය කරන්නේ. ඒ වගේම මෙයා කියනවා මේ කීර්ති නාමය කියන එක නිර්වචනය කරන්න අසුරුයි. නමුත් විස්තර කිරීම කරන්න පුළුවන් සංකල්පයක් කියලා. එතකොට මේක තමයි සාමාන්‍ය පොදු පිළිගැනීමකට ලක්ව තියෙන කීර්ති නාමය ගැන තියෙන නිර්වචනයක්. නම් මේක ඉදිරිපත් කරන්නේ එල්ඩන් සාමිවරයා එංගලන්ත ජාතිකයෙක්. එතකොට මේ කීර්ති නාමයේ නිර්වචනය තුල අපට කීර්ති නාමයේ මයින ආකාරය, කීර්ති නාමයේ ගණනය කරන ආකාරය කොහොමද කියලා පැහැදිලි අර්ථයක් සපයන්නේ නැහැ. එහෙනම් අපිට යන්න පුළුවන් ඊළඟ නිර්වචනයක් තියෙනවා. ඒ නිර්වචනය තුලින් විස්තර වෙනවා කොහොමද කීර්ති නාමය අපි ගණනය කරන්න කියලා. මොකද කීර්ති නාමය කියලා කියන්නේ අස්පෘශ්‍ය වත්කමක්. ඒ වගේම මේක අස්පෘශ්‍ය වත්කම නිසාවෙන්ම අපිට ගණනය කරන්න මොකක් හරි පදනමක් තියෙන්න ඕන. එහෙනම් මේ අපි දැන් මේ කතා කරන නිර්වචනය මගින් කීර්ති නාමය කොහොමද ගණනය කරන්නේ කියන එකට යම් පදනමක් සැපේනවා. එහෙනම් මේ නිර්වචනයෙන් කියනවා පවත්නා ව්‍යාපාරයක් සමස්ත ඒකකයක් ලෙස උපලබ්ධ කිරීමේදී ලැබෙන ශුද්ධ වටිනාකම එහි වත්කම් වෙන්වෙන්ව උපලබ්ධි කර වගකීම් නිදහස් කිරීමෙන් පසු ලැබෙන වටිනාකමට වඩා වැඩි නම් එම වැඩි ප්‍රමාණයේ කීර්ති නාමය වේ කියලා මේ නිර්වචනය කියනවා. අපි සරලව ගත්තොත් මේකේ අදහස ව්‍යාපාරයක් يعني සම්පූර්ණ එකකයක් විදිහට අරගෙන අපි විකුණනකොට මත උපලබ්ධි කරනකොට ඒ උපලබ්ධියෙන් ලැබෙන ශුද්ධ වටිනාකම හරි ඒ ව්‍යාපාරයේ වත්කම් වෙන්වෙන්ව උපලබ්ධි කරලා වගකීම් නිදහස් කරාට පස්සේ ලැබෙන වටිනාකමත් එක්ක සංසන්දනය කරාම අර ව්‍යාපාරයේ සමස්තයකයක් විදිහට අරන් උපලබ්ධ කරාම ලැබෙන ශුද්ධ වටිනාකම වැඩි නම් අන්නේ වැඩි ප්‍රමාණය නැත්නම් වෙනසට අපි කියනවා කීර්ති නාමය කියලා. මේක තමයි සාමාන්‍යයෙන් අපට කීර්ති නාමයේ ගණනය කිරීම ගැන සාක්ෂි සැපයන නිර්වචනයක් විදිහට දක්වන්න පුළුවන් මේ නිර්වචනය. අපි මේක ඉස්සරහට කොහොමද මේ නිර්වචනයට අනුව කීර්ති නාමයේ ව්‍යාපාරයේ ගණනය කරන්නේ කියන එක ගැන අවබෝධයක් ලබා ගැනීම ඉදිරි
යට සාකච්ඡා කරනකොට මේකේ ඉස්සරහට සාකච්ඡා කරන්න යද්දී. එහෙනම් දැනට අපි දන්නවා දැනට පැහැදිලි එහෙනම් කීර්තිනාමය කියලා කියන්නේ යම් කිසි ව්‍යාපාරික ස්ථානයකට සුපුරුදු ගනුදෙනුකරුවන් අද්දවා ගැනීමට තියෙන බලය නැත්නම් අදෘශ්‍යමාන බලය කියන එක සාමාන්‍ය ප්‍රායෝගික තත්ත්වයේදී අපට පැහැදිලි වෙනවා. මොකද අපි ඇතැම් භාණ්ඩ වර්ග සේවා සඳහා නිරන්තරයෙන් එකම ස්ථානයකට යන්න පෙළඹිලා ඉන්න අවස්ථා තියෙනවා විකල්පේ හා සමාන වෙළඳ ව්‍යාපාර තිබුණත්. එතකොට එහෙනම් අපි ඒකම ස්ථානයකට යන්න යම්කිසි හේතුවක් තියෙනවා. ඒ හේතුව නිසා තමයි අපේ ස්ථානයට නිරන්තරයෙන්ම ගනුදෙනුකරුවෝ ගිහිල්ලා ඒ අවශ්‍ය භාණ්ඩ වර්ගය මිලදී ගැනීම සිදු කරන්නේ. එතකොට එහෙම නිසා ඒ ව්‍යාපාරය විසින් ගොඩනගාගත් යම්කිසි ආකර්ෂණයක් අපිට පේනව නොපෙනෙන. එහෙනම් මෙන්න මේක තමයි අපිට සරලව සාමාන්‍ය සමාජයේ අපිට අදහසක් ගන්න පුළුවන් මේ ආයතනයක් සම්බන්ධයෙන් තියෙන කීර්තිනාමයේ මේ වගේ දෙයක් කියලා. ඒතකොට මේක වටිනාකමක් විදිහට ගණනය කරනකොට අපිට මෙන්න මේ මම දෙවෙනි වචනයේදී විස්තර කරපු පදනම භාවිතා කරන්න පුළුවන් කීර්තිනාම වටිනාකම ගණනය කිරීමේදී. එහෙනම් මේක අපි මේ දෙවෙනියට කතා කරපු නිර්වචනය අපිට සමීකරණයකට ගන්න පුළුවන්. ඒ සමීකරණයට ගත්තාම අපිට කියන්න පුළුවන් කීර්තිනාමය කියන එක සමානයි ව්‍යාපාරයක් සමස්තයක් ලෙස උපලබ්ධි කිරීමෙන් ලැබෙන වටිනාකම ව්‍යාපාරයක් සමස්තයක් ලෙසගෙන උපලබ්ධි කිරීමෙන් ලැබෙන වටිනාකම අපි අඩු කරනවා ව්‍යාපාරික වත්කම් වෙන්වෙන්ව උපලබ්ධි කොට වගකීම් නිදහස් කිරීමෙන් ලැබෙන වටිනාකමට. එහෙනම් මෙන්න මේ වටිනාකම් දෙක අතර වෙනස අපි හඳුනා ගන්නවා කීර්තිනාමය කියලා. එහෙනම් අර කලින් නිර්වචනයේ කතා කරපු අවසානයේදී අපි කතා කරපු නිර්වචනයේ සමීකරණයකට ආදේශ කරලා අපට කීර්තිනාමය කියන එක ගණනය කරන්න පුළුවන් මෙන්න මේ සරලව මෙන්න මේ සමීකරණ ඇසුරෙන්. එහෙනම් අපි මේක හරහා කොහොමද කීර්තිනාමය ගණනය කරන්න කියන එක ගැන අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. එතකොට තවත් දෙයක් මෙතන කියන්න ඕනේ ව්‍යාපාරික ශේෂපත්‍රය මගින් නැත්නම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය මගින් පෙන්눔 කෙරෙන වටිනාකම වත්කම් වගකීම් සහ හිමිකම් වල වටිනාකමින් මොකක්ද කියවෙන්නේ කියලා අපි අදහසක් ගන්න ඕනේ මේ කීර්තිනාමය ගැන අධ්‍යයනය කරනකොට. එහෙනම් ව්‍යාපාරයක් ඒ ව්යාපාරයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පිළිල කරන්නේ සාමාන්‍යයෙන් ඓතිහාසික පිරිවැය පදනම් කරගෙන. ව්‍යාපාරයක් ශේෂපත්‍රය අපි සරලව කියනවා නැත්නම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පිළිල කරන්නේ ඓතිහාසික පිරිවැය පදනම් කරගෙන. එහෙමනම් මේ ඓතිහාසික පිරිවැය පදනම් කරගෙන මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පිළිල කර නිසා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙන් පෙන්눔 කෙරෙන වත්කම් එමෙත වගකීම් වල වටිනාකම ඒ වගේ වෙළඳපොළ මිලෙන් හැම වෙලේම වෙනස් වෙනවා. ඒක පැහැදිලි. මොකද මූල්‍ය තත්ත්ව ප්‍රකාශය එමෙත ශේෂපත්‍රය පිළිල කරද්දී අපි ඓතිහාසික පිරිවැය පදනම් කරගන්නේ හින්දා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ පෙන්눔 කෙරෙන වත්කම් වලයි වගකීම් වලයි වටිනාකම වෙළඳපොළ මිලෙන් වෙනස් වෙනවා. මොකද වෙළඳපොළ මිල නියෝජනය කරන්නේ නැහැ. ශේෂපත්‍ර නියෝජනය කරන්නේ එතන ඓතිහාසික පිරිවැය. එතකොට එහෙමනම් ව්‍යාපාරික සමස්ත වටිනාකම තීරණය කරන්න අපි මොකද කරන්න ඕනේ හැම වත්කමක්ම ඒ වගේම වගකීමක්ම වර්තමාන වෙළඳපළට අගය කරලා සුද්ධ වත්කම තීරණය කරන්න වෙනවා. හරි? ව්‍යාපාරයක එහෙමනම් සමස්ත වටිනාකම තීරණය කරද්දී අපිට කොහොමද කරන්න වෙන්නේ? ව්‍යාපාරයේ සියලුම වත්කම් වගකීම් වෙළඳපොළ මිලට ගෙනල්ලා සුද්ධ මිලට පිහිටුවල සුද්ධ වටිනාකම තීරණය කරන්න වෙනවා. යම් අවස්ථාවක ඒ ව්‍යවසායේ වෙළඳපොළ මිල තීරණය කරනකොට. එතකොට අපි ව්‍යාපාරයේ තියෙන සියලුම වත්කම් හා වගකීම් වර්තමාන වෙළඳපොළ මිලට ගෙනලා සුද්ධ වත්කම තීරණය කරාට පස්සේ ඒ සුද්ධ වත්කම් මගින් පෙන්눔 කරන්නේ මොකක්ද? ව්‍යාපාරයේ එතකොට පෙන්වන්නේ ව්‍යාපාරයේ සැබෑ වෙළඳපොළ මිල තමයි පෙන්눔 කරන්නේ. ඒ ආකාරයට වර්තමාන මිලට ගෙනාවට පස්සේ. එතකොට එහෙම තීරණය කරපු මේ ශුද්ධවත්කම නැත්නම් වෙළඳපොළ මිලට ගෙනාපු ශුද්ධවත්කම හරි ඉක්මවා යම් යන වටිනාකමක් තියෙනවා නම් හරි ඉක්මවා යන වටිනාකමක් තියෙනවා අපි අන්න ඒකට කියනවා කීර්තිනාමය කියලා. සාමාන්‍යයෙන් මූලදත්ත ප්‍රකාශය මෙතන ශේෂපත්‍රය මගින් පෙන්눔 කරන වටිනාකම මගින්
අපි කීර්ති නාමය ගණනය කිරීමක් කරනවා නම් එතනදී අපි ගන්න ඕනේ එහෙම තමයි මතක තියාගන්න ඕනේ වැදගත් කරුණු ටිකක් තමයි මම මේ ස්ලයිඩ් එකේ දාලා තියෙන්නේ ඒක හොඳින් කියවා ගන්න. එතකොට අදහසක් එනවා මොකක්ද මේ කීර්ති නාමය කියලා කියන්නේ කොහොමද කීර්ති නාමය ගණනය කරන්නේ ශේෂපත්‍රය ඇසුරින් කොහොමද අපි කීර්ති නාමය ගණනය කරනවා නම් ශේෂපත්‍රයේ තියෙන වත්කම් වකිම් කොහොමද අපි කීර්ති නාම ගණනය අදාළ වෙන්නේ කියන එක සම්බන්ධයෙන් අදහසක් උගලන්ට එනවා. එහෙනම් අපි උදාහරණයක් අරන් බලමු. අර මම කතා කරපු කරුණු ටික අදාළ කරගෙන මේ උදාහරණයෙන් අපි කොහොමද මේ ව්‍යාපාරික කීර්ති නාමය ගණනය කරන්නේ කියලා. මේක මේ උදාහරණය දෙන්නේ පවිත්‍රාගේ ව්‍යාපාරය 2011 මාර්තු 31ට ශේෂපත්‍රය. ඒ ශේෂපත්‍රය සාමාන්‍ය විදිහට වත්කම්ම වගකීම් ඔයගලන්ට පේනවා. එතකොට අපිට කියනවා මේ ව්‍යාපාරයේ රුපියල් 3,60,000ක වෙළඳපොළ මිලක් තියෙනවා කියලා. හරි? ඒ කියන්නේ ව්‍යාපාරයේ වෙළඳපොළ මිල ගණනය කරලා තියෙනවා කීයකටද 3,60,000කට. හරි. ඒකට අපිට දෙනවා මාර්තු 31 වෙනිදාට ශේෂපත්‍රය. ඒකේ අපි දන්නවා හිමිකම වත්කම් වකිම් කතන්දර තියෙනවා. එහෙමනම් අපි බලමු මේ කැසුරෙන් කොහොමද මේ ව්‍යාපාරයේ කීර්ති නාමය ගණනය කරන්න කියලා. එහෙනම් අපිට එක ඉඟියක් දෙනවා මේ ව්‍යාපාරයේ වෙළඳපොළ මිල විදිහට 3,60,000ක වටිනාකමක් අපිට දෙනවා. එහෙනම් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ අවස්ථාවේදී අපි මේ ව්‍යාපාරයේ ශේෂපත්‍රයේ ඇසුරින් මේ ව්‍යාපාරයේ සුද්ධ වත්කම් වල වටිනාකම අපි ඉස්සෙල්ලා හොයාගමු. සුද්ධ වත්කම් වල වටිනාකම අපි හොයනකොට මේ ව්‍යාපාරයේ වත්කම් පැත්තේ සමස්ත වටිනාකම තියෙනවා 4,75,000ක්. එහෙනම් අපි දන්නවා සුද්ධ වත්කම හොයන්න අපි මේ 4,75,000න් කියන මේ සමස්ත වත්කම් ටිකෙන් අපි වගකීම් අඩු කරමු. එතකොට වගකීම් විදිහට තියෙනවා බැංකු ණයක් රුපියල් ලක්ෂයක. ඒ වගේම තියෙනවා ජංගම වගකීම් 75,000. එමනම් 4,75,000න් අපිට අඩු කරන්න වෙනවා 1,75,000ක වගකීම්. එතකොට අපිට ලැබෙනවා ලක්ෂ 3ක්. එතකොට මේ ලක්ෂ 3 තමයි සුද්ධ වත්කම වෙන්නේ මේ ව්‍යාපාරය. එතකොට අපි මේ සුද්ධ වත්කම අපිට සංසන්දනය කරන්න පුළුවන් අර ව්‍යාපාරයේ වෙළඳපළ මිල කියලා දීලා තියෙන වටිනාකමෙන්. එහෙමනම් මේ ව්‍යාපාරයේ වෙළඳපළ මිල දෙනවා කීයද? 3,60,000ක්. එහෙනම් මේ 3,60,000ත් අපි හොයාගත්ත ව්‍යාපාරයේ සුද්ධ වත්කම් අතර වෙනසත් වෙනවා අදාළ ව්‍යාපාරයේ කීර්ති නාමය. එහෙනම් මේ වෙලාවේදී ව්‍යාපාරයේ කීර්ති නාමය වෙනවා රුපියල් 60,000ක්. මම හිතුවා මේ ගත්ත විදිහ ඔයගලන්ට තේරෙන්න ඇති කියලා. ඔයගොල්ලෝ හදන්න මේක හදලා බලන්න. එතකොට මේ ව්‍යාපාරය අපි කීර්ති නාමය හෙව්වා 60,000ක් කියලා. එතකොට ව්‍යාපාරයේ සුද්ධ වත්කම් වල අපි හිතමු මේක තමයි සුද්ධ වත්කම් වල වර්තමාන මෙතන වෙළඳපොළ මිල ලක්ෂ 3යි. ඒක ඉක්මවා ගියපු ප්‍රමාණය මේක දෙන 3,60,000 කියලා වෙළඳපොළ මිලක් තියෙනවා කියලා 3,60,000. එහෙනම් ඒ දෙක අතර වෙනස අපිට 60,000ක් එනවා. එහෙනම් මේ උදාහරණයට අනුව මේ කීර්ති නාමය වෙන්නේ 60,000ක් පවිත්‍රාගේ ව්‍යාපාරේ. අපිට තව උදාහරණයකට යන්න පුළුවන්. ඒ උදාහරණය අරන් බලපුවාම මේ උදාහරණය අපිට මොකද කරන්නේ? ඒකෙත් කියන්නේ හසන්තිකාගේ ව්‍යාපාරයේ 2011 31 දිනට ශේෂපත්‍රයක් දෙනවා. ශේෂපත්‍රෙත් වත්කම් හා වගකීම් ශේෂයන් තියෙනවා. එතකොට ඒකෙත් කියනවා අපිට මේ ව්‍යාපාරයේ 3,90,000ක වෙළඳපොළ මිල පවතී නම් මුළු කීර්ති නාමය හා සටහන් නොවු කීර්ති නාමය ගණනය කරන්න. මේක අහන්නේ අපේ මුළු කීර්ති නාමයත් සටහන් නොවු කීර්ති නාමයත්. එහෙනම් අපිට පේනවා ශේෂපත්‍රය දිහා බලවුවාම මේකේ තියෙනවා සටහන් වෙච්ච කීර්ති නාමයක් 50,000ක. එතකොට සටහන් නොවු කීර්ති නාමයක්කුත් මේක අපිට හඳුනා ගන්න පුළුවන් කියනවා. සටහන් නොවු කීර්ති නාමයයි මුළු කීර්ති නාමය තමයි අපෙන් අහන්නේ. එහෙනම් අපිටත් මේක අර කලින් ගාන හද විදිහට අපි පුළුවන් මේ ශේෂපත්‍රයේ සුද්ධ වත්කම් ප්‍රමාණය ඉස්සෙල්ලා ගණනය කරන්න. සුද්ධ වත්කම් ප්‍රමාණය අපි අපිට ගණනය කර ගන්න පුළුවන්. අපිට 5,25,000ක වත්කම් පැත්තේ එකතුවක් තියෙනවා. ඒකෙන් අපි බාහිර වගකීම් බැංකු ණය ලක්ෂයක් තියෙනවා. ඒ වගේම මේකෙත් බාහිර වගකීම් ජංගම වගකීම් වල වටිනාකම තියෙනවා 75,000. එහෙමනම් අපිට ලැබෙනවා මේකේ පිළිතුරු විදිහට 5,25,000න් 1,75,000ක් අඩු කරාම 3,50,000ක අගයක්. හැබැයි මෙතන සටහන් වූ කීර්ති නාමයේ වටිනාකමත් මේ 3,50,000 ඇතුලේ තියෙනවා. ඕන අපිට මේක ඉතින් ඉවත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේ ප්‍රමාණයම අරගෙන
3,50,000න් අපිට පේනවා 3,90,000ක වෙළඳපළ මිලක් මේකේ මේ ව්‍යාපාර තියෙනවා කියලා ගාණ දීලා තියෙනවා. එහෙමනම් 3,50,000යි අපට ආපු ශුද්ධ වත්කම් වල වටිනාකම. එහෙනම් මේ 3,90,000ක වෙළඳපළ මිලෙන් අපට ආපු ශුද්ධ වත්කම් වල වටිනාකම අඩු කරාට පස්සේ අපිට පිළිතුරක් ලැබෙනවා 40,000. එහෙනම් මේ 40,000 තමයි සටහන් නොවූ කීර්තිනාමයේ වටිනාකම. සටහන් වූ කීර්තිනාමයේ වටිනාකම 50,000යි. සටහන් නොවූ කීර්තිනාම වල වටිනාකම 40,000. එහෙනම් ව්‍යාපාරයේ සමස්ත කීර්තිනාම වෙනවා ශේෂපත්‍රයේ දැක්වෙන 50,000ත් අපි හොයාගත්ත 40,000 කීර්තිනාමයත් එකතු කරාම අපිට ලැබෙන 90,000 තමයි මේ ව්‍යාපාරයේ සමස්ත කීර්තිනාමය. එහෙනම් ඔන්න ඔය ආකාරයට තමයි අපිට කීර්තිනාමය ගණනය කරන්න පුළුවන් වෙන්නේ. මේ උදාහරණ දෙකෙන් වань පැහැදිලි වෙන්නේ නැති කොහොමද කීර්තිනාමය ගණනය කරන්න කියලා. එහෙනම් අපි ශුද්ධ වත්කම් සහ ඉලතින වෙළඳපොළ මිල ඇසුරින් මේ ව්‍යාපාර කීර්තිනාමය ගණනය කරා. එතකොට මෙන්න මේ ආකාරයට තමයි අපිට ව්‍යාපාරයක කීර්තිනාමය ගණනය කරන්න පුළුවන් ආකාරය මම හිතනවා ඔයගොල්ලන්ට මේක පැහැදිලි වෙන්න ඇති කියලා මේ උදාහරණත් එක්ක. එතකොට බලමු කීර්තිනාමය කියන දේ මොනවද අපිට දකින්න ලැබෙන මූලික ලක්ෂණ කියලා. මේ කීර්තිනාමය විකිණීමට රත් කළ හැකි වත්කමක් වීම. එහෙම නැත්නම් මුදලින් මයින්න පුළුවන් මේ කීර්තිනාමය අස්පෘශ්‍ය වත්කමක් වුණාට මේ අස්පෘශ්‍ය වත්කම විකුණන්න පුළුවන් වත්කමක් ඒ වගේ මුදලින් මයින්න පුළුවන්. ඒක ලක්ෂණයක්. ඒ වගේම මේක විශේෂ පරිශ්‍රමයක්. නොදරා ලාභ උපයන්න තියෙන හැකියාවක් තියෙනවා මේ කීර්තිනාමය ඇතුලේ. විශේෂ පරිශ්‍රමයක් දරන්න නැතුව ආයතනයකට ලාභ උපයන්න පුළුවන් හැකියාවක් තියෙනවා කීර්තිනාමය තුල. ඒ වගේම මේක ඇත්තටම අස්පෘශ්‍ය වත්කමක්. අපිට ලීබඩ උපකරණ මෝටර රථ යන්ත්‍ර සූත්‍ර වගේ අතපත ගාලා එහෙන් දකින්න බෑ. පියවෙහැට දකින්න බැරි අස්පෘශ්‍ය වත්කමක්. ඒකත් කීර්තිනාමයේ තියෙන විශේෂ ලක්ෂණයක්. ඒ වගේම ව්‍යාපාරයේ අතීත ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් විදිහට තමයි ඇති වෙන්නේ. ව්‍යාපාරයේ අතීත ක්‍රියාකාරකම් මත ක්‍රමානුකූලව ගොඩනගා ගන්න දෙයක් තමයි කීර්තිනාමය කියන්නේ. ඒක දවසින් දෙකකින් ඇති වෙන්නේ නැහැ. යම් ව්‍යාපාරයේ ආරම්භයේ ඉඳන් කාලයත් එක්ක තමයි කීර්තිනාමය ජනනය වීගෙන එන්නේ. ඒ ව්‍යාපාරයේ කටයුතු වල මත කළමනාකරන දක්ෂතාවය, අයිතිකරුවන්ගේ දක්ෂතාවය, ඇසේ ව්‍යාපාරයේ කරුණුත් එක්ක කටයුතු කරන ආකාරය, ඒ වගේ විවිධ ලක්ෂණ රාශියක එකතුවක් නිසා තමයි අතීතයේ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල විදිහට තමයි කීර්තිනාමය ඇති වෙන්නේ. ඒ වගේම බොහෝ විට ගිණුම් පොත්පත්වල කීර්තිනාමය පෙන්වන්නේ කීර්තිනාමය පොත්වල පෙන්වන්න අවශ්‍යතාවය ඇති වෙන්නේ ව්‍යාපාරයක සංගත වීමකදී, ඒකාබද්ධ වීමකදී, එක්ක ව්‍යාපාරයේ හවුල් ව්‍යාපාරයක් නම් ඒකට අලුතෙන් හවුල්කරුවෝ එද්දි, එහෙම නැත්නම් හවුල්කරුවන් හවුල් ව්‍යාපාරෙන් ඉවත් වෙද්දි මේ වගේ ව්‍යාපාරයේ සංයුතිය වෙනස් වීමක් වෙන අවස්ථාවක තමයි පොත්වල කීර්තිනාමය වාර්තා කරන්න සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරය විසිරුවා හරනකොට නැත්නම් ඈවර කරනකොට නැත්නම් ව්‍යාපාර සංයෝජනයකදී තමයි කීර්තිනාමය ගිණුම්ගත කිරීමේ අවශ්‍යතාවය පැන නගින්නේ. සවදාන යොමු වන්නේ. බලමු ඇත්තටම බොහෝ ව්‍යාපාර ඒගොල්ලන්ගේ කීර්තිනාමය ව්‍යාපාරයේ මූල සත්‍ය ප්‍රකාශය නැත්නම් ශේෂපත්‍රයේ පවත්වාගෙන යන්න උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒගොල්ලෝ මැලිකමක් දක්වන්නේ. ඇයි ඒකට හේතුව කියලා බලමු. ඒකට හේතුව තමයි කීර්තිනාමයේ මයින්ඩ් නිශ්චිත ආකාරයක් නැහැ. ඒ වගේම කීර්තිනාමය කාලයත් එක්ක ජනනය වෙලා නැති වෙලා යන්න පුළුවන්. කීර්තිනාමයේ පැවැත්ම අනිශ්චිතයි. මෙන්න මේ හේතුන් නිසා ප්‍රධාන වශයෙන්ම ව්‍යාපාර බොහෝ වෙලාවට ඒගොල්ලන්ගේ මූල සත්‍ය ප්‍රකාශයේ එම නැත්නම් ශේෂපත්‍රයේ කීර්තිනාමය වත්කමක් විදිහට පවත්වාගෙන යන්න මැලිකමක් දක්වනවා. ඒකත් මතක තියාගන්න මේ කීර්තිනාමය ගැන අපි සාකච්ඡා කරනකොට. ඒතකොට ඇත්තටම කීර්තිනාමය සම්බන්ධයෙන් ගිණුම් තැබීම ආරම්භ බලමු. අපි දැන් මේ කතා කරමින් ඉන්නේ හවුල් ව්‍යාපාර නිසා අපි හවුල් ව්‍යාපාරට අදාළව බැලුවොත් එහෙම කීර්තිනාමය කියලා කියන්නේ අස්පෘශ්‍ය වත්කමක්. ඒතකොට අපි දන්නවා ගිණුම් කරන දිසසටහන් මුළු ධර්මයට අනුව වත්කම් වැඩිවීම හැම වෙලාවෙම අපි ගිණුමක හරයට සටහන් කරන්නේ. එහෙනම් කීර්තිනාමය කියන්නේ අස්පෘශ්‍ය වත්කමක්. එම නිසා කීර්තිනාමය වැඩිවීම අනිවාර්ය වත්කම් වැඩිවීමක් නිසා අපිට කීර්තිනාම ගිණුම හර කළ යුතු වෙනවා. කීර්තිනාමය නැමැති වත්කම හර කරන්න වෙනවා. ඒ වගේම කීර්තිනාමය අයිති වෙන්නේ හවුල් ව්‍යාපාරයක නම් පවත්නා වූ පැවතියා වූ කීර්තිනාමය අයිති වෙන්නේ හවුල් ව්‍යාපාරයේ පැරණි හවුල්කරුවන්ට. එම නිසා පැරණි හවුල්කරුවන්ගේ ගිණුම් වලට පැරණි අනුපාතයට බැර කරන්න සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට හවුල්කාරයෙක් හවුල් ව්‍යාපාරයට බඳවා ගැනීමේදී ගණනය කරන්නා වූ කීර්තිනාමය. එහෙනම් අපි සරලව කිව්වොත් ව්‍යාපාරයක කීර්තිනාමය ගිණුම්ගත කරන්නේ අදාළ කීර්තිනාම ගිණුම හර කරලා ප්‍රාර්ථනා ගිණුම බැර කරනවා. හවුල් ව්‍යාපාරයක මේක බැර කරන්නේ පැරණි හවුල්කරුවන්ගේ පැරණි අනුපාතයට. එහෙනම් මෙන්න මෙහෙම තමයි කීර්තිනාමය සම්බන්ධ ගිණුම් තැබීම මේ දිත්ත සටහන.
දැන් කීර්තිනාමයේ කොටස ගැන අපි කතා කරා. එහෙනම් කීර්තිනාමය කියන්නේ මොකක්ද කියලා ඔයගලන්ට අවබෝධයක් එන්නේ නැති. කීර්තිනාමය ගණනය කිරීම ගැන අවබෝධයක් ලැබෙන්නේ නැති. අපි උදාහරණ දෙකකින් ඇසුරින් කීර්තිනාමයේ ගණනය කිරීම ගැන සාකච්ඡා කරා. එහෙමනම් අපි දැන් අපේ පාඩමට ආයසරයක් අපි ආවොත් අපිට දැන් සාකච්ඡා කරන්න තියෙන හවුල් ව්‍යාපාරයකට නව හවුල්කරුවෙක් බඳවා ගන්නකොට කොහොමද ගිණුම් තැබීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියන එක ගැන. එහෙනම් හවුල් ව්‍යාපාරයක අපි අයිතිය වෙනස් වෙන අවස්ථාවක ගිණුම් තැබීම ගැන කතා කරනකොට අපිට කතා කරන්න ඕන නව හවුල්කරුවෙකු බඳවා ගැනීම නිසා හවුල් ව්‍යාපාරයේ අයිතිය වෙනස් වෙනවා. ඒ වගේම සංයුතිය වෙනස් වෙනවා. සිටින හවුල්කරුවන් ඉවත් වෙනකොට හවුල් ව්‍යාපාරයක අයිතිය වෙනස් වීම ඇති වෙනවා. ඒ වගේම හවුල්කරුවන් වෙනස් වෙන්නේ නැතුව ඔවුන්ගේ ලාභ අනුපාත වෙනස් වෙනකොටත් අපිට යම් යම් ගැළපීම් කිරන්න සිද්ධ වෙනවා. මෙන්න මේ කරුණු තුන ඔස්සේ අපිට ඉදිරියේදී සාකච්ඡා කරන්න වෙනවා. එහෙමනම් අපි අද මේ වීඩියෝ එක මගින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන නව හවුල්කරුවෙකු බඳවා ගැනීම සම්බන්ධයෙන් හවුල් ව්‍යාපාරයක් කටයුතු කරන්නේ කොහොමද? එතනදී ගිණුම් කරන ක්‍රමවේදය කුමක්ද කියන එක තමයි මේ වීඩියෝ එක මගින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතන ඉඳලා ඉස්සරහට. එතකොට මම උදාහරණයක් ගත්තා. තියෙනවා හවුල් ව්‍යාපාරයක්. ඒ හවුල් ව්යාපාරේ හවුල්කරු දෙන්නෙක් ඉන්නවා. අතුල සහ බාලා කියලා. ඔවුන් දෙන්න 5:3 අනුපාතයට හවුල් ව්‍යාපාරේ ලාභය බෙදා ගනිමින් හවුල් ව්‍යාපාරය කරගෙන යනවා. ඔවුන් පසුව තීරණය කරනවා තව හවුල්කරුවෙක් ව්‍යාපාරයට බඳව ගන්න. ඒ හවුල්කරු ව්‍යාපාරයට බඳව ගන්නවා කමලා කියන හවුල්කාරිනිය. එතකොට මේ කමලා කියන හවුල්කරුවට හවුල් ව්‍යාපාරයට අලුතෙන් එකතු වෙන කමලා නිසා ඒගොල්ලන්ගේ ලාභ අනුපාතය වෙනස් වීමක් සිද්ධ වෙනවා. එතකොට කමලාව මේගොල්ලෝ හවුල් ව්‍යාපාරයට බඳව ගන්න ඔවුන්ගේ ලාභයෙන් කමලාව හවුල් ව්‍යාපාරයට ඔයගොල්ලෝ බඳව ගන්න ඔවුන්ගේ ලාභයෙන් 5/1 කොටසකට දැනට එතකොට අතුල සහ බාලා ලාභලා බෙදාගන්නේ 5:3 අනුපාතයට. එහෙමනම් අපි පැරණි අනුපාතය දන්නවා 5:3යි. අපි හොයාගන්න වෙනවා කමලා බඳවා ගත්තට පස්සේ අතුල කමලා සහ බාලා අතර ලාභ බෙදලා යන නව ලාභ අනුපාතය. එහෙනම් පැරණි අනුපාතයේ ඉඳලා අපිට නව අනුපාතයකට ගණනය කිරීමක් සිද්ධ කරන්න වෙනවා අලුත් හවුල්කරු බඳවා ගැනීමක් නිසා. එතකොට මේ රූප සටහන ඔයගොල්ලන්ට පැහැදිලි හොදෙක්ම පැහැදිලි වෙයි කොහොමද මේ ලාභ නව ලාභ අනුපාතය ගණනය කරන්න කියන එක. එහෙනම් අපි බලමු කොහොමද මේ වගේ අවස්ථාවක අලුත් හවුල්කරු බඳවා ගැනීමත් එක්ක ලාභ අනුපාතය ගලපා ගන්න කියලා. ඒතර අපේ උදාහරණය තමයි අතුල බාලාගේ හවුල් ව්‍යාපාරයේ ලාභ අනුපාතය 5:3යි. ඒක තමයි ඔවුන්ගේ පරණ අනුපාතය. ඒතර මේ ව්‍යාපාරයේ මුළු ලාභෙන් 5/1කට කමලා බඳවා ගන්නවා. පැරණි හවුල්කරුවන් දෙදෙනා ලාභ අනුපාතය ඒ යගේමයි. එහෙනම් අපිට හොයන්න වෙනවා කමලා බඳවා ගත්තත් එක්ක නව ලාභ අනුපාතයයි. කමලා බඳවා ගත්ත හින්දා අතුල සහ බාලාට ඔවුන්ට ඒ බඳවා ගැනීම හේතුවෙන් ලාභයෙන් කැප කරන්න වෙන ප්‍රමාණය අපි අනුපාතිකව සොයා ගන්න වෙනවා. එතකොට අපෙන් අහන්නේ මේ උදාහරණයට අනුව නව ලාභ අනුපාතය සහ කැපකල අනුපාතය. එහෙනම් අපිට නව ලාභ අනුපාතය ගණනය කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. අපිට මෙතන අපි දන්නවා අපි ඉස්සලා රූප සටහනේ දැක්කා අතුල සහ බාලාගේ පරණ ලාභ අනුපාතය 5:3යි. එතකොට කමලාව බඳවා ගන්නේ 5:1ක අනුපාතයකට. එහෙනම් අපිට මෙතන අතුලට හිමි පරණ ලාභ කොටස 8/5 කියලා දක්වන්න පුළුවන්. බාලට හිමි ලාභ කොටස 8/3 කියලා දක්වන්න පුළුවන්. සම්පූර්ණ 8කින් 3ක් නැග සම්පූර්ණ 8/5ක්. එතකොට කමලට 5/1 දුන්නාට පස්සේ ඔවුන්ට ඉතුරු වෙන්නේ අතුලට සහ බාලට 5/4ක ලාභ කොටසක්. මම හිතුණා ඒක පැහැදිලි ඇති ඔයගොල්ලන්ට. එහෙනම් අපි ගණනය කරලා බලන්න ඕනේ මේ 5/4 කියන ලාභය තමයි අතුල සහ බාලා අතර අනුපාතිකව බෙදලා යන්නේ. එහෙනම් අපිට 8/5 5/4න් අතර ගුණ කරන්න වෙන අතුලගේ නව ලාභ අනුපාතය හොයාගන්න. ඒ වගේම 8/3 5/4 කියන ප්‍රමාණයත් එක්ක ගුණ කරන්න සිද්ධ වෙනවා බාලාගේ නව ලාභ අනුපාතය හොයාගන්න. එහෙමනම් මේ සුළු කිරීමත් එක්ක අපට ලැබෙනවා අතුලගේ නව ලාභ අනුපාතය ලාභ බෙදා ගැනීම අනුපාතය 40/20ක් විදිහටත් මේ සුළු කිරීම අනුව ඒ වගේම බාලාගේ 40/12ක් විදිහටත් ඊස්සේ 5/1 අපි 5/1 ප්‍රමාණය ගැලපුවට පස්සේ අතුලගේ සහ බාලාගේ කලින් තිබ ලාභ අනුපාතත් එක්ක 40/8ක කොටසක් හම්බ වෙනවා කමලාට. එතකොට මේක අපි තවදුරටත් සුළු කරගෙන ගියාට පස්සේ අපිට ලැබෙනවා
තව දුරටත් 20 12 සහ 8 4ෙන් බෙදලා අපිට තව කුඩා කර ගන්න පුළුවන්. ඒතර 4ෙන් බෙදලා කුඩා කරාට පස්සේ අපිට 5ට 3ට 2 කියන අනුපාතය ලැබෙනවා. එතකොට මේ 5ට 3ට 2 තමයි මේ සුළු කිරීමත් එක්ක අපිට ලැබෙන අතුල බාලා සහ කමලාගේ ලාභ බෙදා ගැනීමේ නව ලාභ අනුපාතය. එතකොට මේගොල්ලන්ගේ කලින් තිබුණ ලාභ අනුපාතය තමයි 5ට 3. දැන් ඒක 5ට 3ට 2 වුණා කමලාගේ ආගමනයත් එක්ක. ඒතර නොය විදියට තමයි හවුල් ව්‍යාපාරයක නව හවුල්කරුවෙක් බඳවා ගත්තට පස්සේ ඒ හවුල්කරුවගේ බඳවා ගැනීම නිසා නව ලාභ අනුපාතය ගණනය කරන්න ක්‍රමවේදය අපිට මෙන්න මේ ආකාරයට දක්වන්න පුළුවන්. එහෙනම් අපේ නව ලාභ අනුපාතය හෙව්වා කමලා බඳවා ගැනීම නිසා. ඇසේ අපිට තව දෙයක් තියෙනවා ඒ තමයි කැපකල අනුපාතය. ඒ කියන්නේ අලුත් හවුල්කරු බඳවා ගැනීම නිසා හවුලට අතුලට සහ බාලාට ඔවුන්ගේ ලාභයෙන් දැන් යමක් කැප කරන්න සිද්ධ වුණා. කලින් වගේ ඔවුන් දෙදෙනා භුක්ති විඳි ලාභයෙන් කොටසක් දැන් තුන්වැන්නේකට දෙන්න වුණා. ඉතින් එහෙනම් අපිට ඒගොල්ලෝ කැප කරපු අනුපාතය හොයාගන්න වෙනවා. එතකොට ඒ කමලා බඳවා ගත්ත නිසා ඔවුන් කමලා වෙනුවෙන් ඔවුන් දෙදෙනා කැප කරපු අනුපාතය හොයන්න වෙනවා. එහෙනම් කැපකල අනුපාතය අපිට හොයන්න පුළුවන්. ඔවුන්ගේ පැරණි ලාභ අනුපාතයෙන් නව ලාභ අනුපාතය අඩු කරලා. එහෙනම් අපි කලින් දැක්කා අතුලගේ පැරණි ලාභ අනුපාතය 8කින් 5ක් කියලා අපි දැක්කා. මතකයි අපිට. ඒ වගේම බාලාගේ පරණ ලාභ අනුපාතය 8කින් 3ක් කියලා දැක්කා. එතකොට අපි අලුතෙන් හොයාගත්ත ලාභ අනුපාතය උනේ 5ට 3ට 2. එහෙනම් ඒ 5ට 3ට 2 අනුව දැන් අතුලට හම්බෙන්නේ 10න් 5ක් සහ බාලාට හම්බෙන්නේ 10න් 3ක්. එතකොට 8න් 5 කියලා කියන්නේ පැරණි ලාභ අනුපාතය. ඊ පස්සේ 10න් 5 කියලා කියන්නේ නව ලාභ අනුපාතය. ඊළඟට අපි බාලා ගත්තාම බාලාගෙත් 8න් 3 කියලා කියන්නේ පැරණි ලාභ අනුපාතය. 10න් 3 කියලා කියන්නේ නව ලාභ අනුපාතය. එහෙනම් මේ පැරණි අනුපාතයෙන් නව අනුපාතය අඩු කරාට පස්සේ මේ අපේ සුළු කිරීමෙන් මේ විදිහට සුළු කරාට පස්සේ මේ භාග සංඛ්‍යා දෙක අපිට ලැබෙනවා කැපකල අනුපාතය. එහෙනම් 80න් 10ක් සහ 80න් 6ක් ලැබෙන්නේ අපිට මේක කුඩා කරන්න පුළුවන් දෙකෙන් බෙදලා. එතකොට 10 සහ 6 කුඩා කරලා අනුපාතික විදිහට ගත්තට පස්සේ තවත් කුඩා කරලා අපිට ලැබෙනවා කැපකල අනුපාතයේ විදිහට කීයක්ද 5න් 3ක්. එතකොට මේක තමයි අදාළ හවුල් ව්‍යාපාරයට කමලා නැමැති තුන්වෙනි හවුල්කාරණිය බඳවා ගැනීම හේතුවෙන් අතුල සහ බාලාට කැප කරන්න සිද්ධ වෙච්ච අනුපාතය 5ට 3ක්. එතකොට ඔන්න විදිහට තමයි නව හවුල්කරුවෙක් බඳවා ගත්තට පස්සේ අපි කැපකල අනුපාතය ගණනය කරන්නේ. එහෙමනම් අපි දැන් නව ලාභ අනුපාතය හෙව්වා කමලා බඳවා ගත්තට පස්සේ පැරණි අනුපාතය ලව අනුපාතයට වෙන විදිහ අපි හෙව්වා. ඒ වගේම කමලාගේ බඳවා ගැනීම නිසා අතුල සහ බාලාගේ කැපකල අනුපාතය ගණනය කරා. මෙන්න මේ ආකාරයට මම හිතනවා මේක ගැටලුවක් නෑ. ඔයගලන්ට පැහැදිලි ඇති කියලා. නව ලාභ අනුපාතය හෙවීම සහ කැපකල අනුපාතය හොයන ආකාරය සහ මේ අනුපාත දෙකෙන් අදහස් වෙන දේ ඔයගලන්ට පැහැදිලි ඇති කියලා හිතනවා. දැන් අලුත් හවුල්කාරයෙක් බඳව ගන්නකොට මොකද වෙන්නේ? අලුත් හවුල්කරු බඳවා ගාදී අනිවාර්යෙන් ව්‍යාපාරයේ කීර්තිනාමය ගණනය කරන්න සිද්ධ වෙනවා. මොකද යම් කීර්තිනාමයක් ඇති වෙලා තිබුණා නම් ව්‍යාපාරයේ ඒ පැරණි හවුල්කරුව ඇති කරපු කීර්තිනාමය. අලුත් හවුල්කරු කීර්තිනාමයක් ව්‍යාපාර දෙන්න පටන් ගන්න ඕ බැඳුනේ ඉඳන් ඉස්සරහට. නමුත් හවුල්කරු බඳවා ගන්න දවස තෙක් ව්‍යාපාරයේ සතුව තියෙන කීර්තිනාමයේ අයිතිය තියෙන්නේ සාධාරණ ලෙස පැරණි හවුල්කරුවන්. මොකද ඒ කීර්තිනාමය ඇතිකරන්න දායක වෙලා තියෙන්නේ පැරණි හවුල්කරුවන්. ඒක පැහැදිලි. ඒක අපිට තේරෙනවා. හවුල්කරුවෙකු බඳවා ගන්න අවස්ථාවකදී පැරණි රටහනෝ කීර්තිනාමයක් ඇතනම් එය ජනිත වී ඇත්තේ පැරණි හවුල්කරුවන් විසින් ව්‍යාපාරය කරගෙන යන කාලයේදී. ඒක පැහැදිලි. ඒ වගේම මොකද වෙන්නේ? එහෙනම් මේ පැරණි හවුල්කරුවන් උපයාගත්ත කීර්තිනාමය බෙදෙන්න ඕනේ ඔවුන්ගේ පැරණි ලාභ අනුපාතයට. අර උදාහරණ විදියට නම් 5ට 3 අනුපාතයට. බැරි වෙලා හරි අපි එහෙම නැතුව කීර්තිනාමය ගණනය කරලා පැරණි හවුල්කරුවන්ට දෙන්නේ නැතුව අලුත් හවුල්කරු බඳවා ගත්තොත් එහෙම අනාගතයේදී මොකද වෙන්නේ? Taman දායක වෙච්ච නැති කීර්තිනාම කොටසකට හිමිකම් කියන්න අලුතෙන් ගත්ත හවුල්කරුට අවස්ථාව ලැබිලා ඔහුට වාසියක් සිද්ධ වෙනවා. ඒතකොට පැරණි හවුල්කරුවන්ට ඕන් උපයපු කීර්තිනාම කොටසෙන් යම් කොටසක් අහිමිලා ගිහිල්ලා ඔවුන්ට අවාසියක් වෙනවා. එහෙනම් අපි කීර්තිනාමය ගණනය කරලා accounts පොත්වලට ගත්තේ නැත්නම් එක කොටසකට ඇතැම් හවුල්කරුවන්ට අවාසි වෙනවා, ඇතැම් හවුල්කරුවන්ට වාසි සහගත වෙනවා. මෙන්න මේ හේතු නිසා අපි
හවුල් ව්‍යාපාරේ නව හවුල්කරුවෙක් බඳවා ගන්නකොට කීර්ති නාමය අනිවාර්යයෙන්ම ගණනය කරන්න ඕනේ මෙන්න මේ අවාසිය මග හරවන්න. මේක අපි මේ ඡේද විස්තර කරනවා එසේ නොවි හවුල්කරුවෙකු බඳවා ගතහොත් එම කීර්ති නාමයෙන් කොටසක් අනාගතයේදී නව හවුල්කරුවට බෙදී ගොස් සමහර හවුල්කරුවන්ට වාසියකුත් සමහර හවුල්කරුවන්ට අවාසියකුත් සිදුවිය හැකිය. ඒ හින්දා අනිවාර්යෙන් හවුල්කරුවෙකු අලුතෙන් බඳවාගත්තු ව්‍යාපාරික කීර්ති නාමය ගණනය කරලා ඒක පැරණි හවුල්කරුවන් අතරේ පැරණි අනුපාතයට බෙදලා දෙනවා කියන එක ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. මම හිතනවා එහෙනම් නව හවුල්කරුවෙකු බඳවා ගන්නකොට ඇයි කීර්ති නාමය ගැළපීම අවශ්‍ය වෙන්නේ කියන එක ගැන හොඳ අවබෝධයක් දැන් මේ පැහැදිලි කිරීමත් එක්ක ලැබෙන්න ඇති කියලා. එහෙමනම් සටහන් වෙලා නැති කීර්ති නාමය අපිට සටහන් කරන්න වෙනවා හවුල්කාරයා බඳවා ගද්දී. එහෙනම් මේක කොහොමද අපි සටහන් කරන්නේ? එහෙනම් එක විකල්පයක් තමයි සටහන් වෙච්ච නැති කීර්ති නාම ගිණුමක වත්කමක් විදිහට සටහන් කරන එක. අපි කලින් පැහැදිලි කරගත්තා කීර්ති නාමය කොහොමද ගිණුම්ගත කරන්න කියලා. කීර්ති නාමය ගිණුම්ගත කරන්නේ කීර්ති නාමයේ වත්කමක් නිසා කීර්ති නාමයේ නැමැති වත්කම් ගිණුම හර කරලා ප්‍රාර්ථන ගිණුම් බැර කරනවා හවුල්කරුවන්ගේ පැරණි අනුපාතයට. මොකද නව හවුල්කරු බඳවා ගන්නාත් එක් උපයපු කීර්ති නාමයට හිමිකම දරන්නේ පැරණි හවුල්කරුවන් නිසා. එහෙනම් අපි විකල්ප 1 අවබෝධ කරගත්තා. නව හවුල්කරුවෙක් බඳවා ගන්නකොට සටහන් නොවු කීර්ති නාමයේ වත්කමක් විදියට කීර්ති නාම ගිණුමක සටහන් කරලා පැරණි හවුල්කරුවන්ගේ ප්‍රාර්ථන ගිණුම වලට බැර කරන්න පුළුවන්. පැරණි හවුල්කරුවන්ගේ පැරණි ලාභ බෙදා ගැනීම අනුපාතයට. අර කලින් කතා කරපු උදාහරණ විදියට නම් ඒ වටිනාකම 5ට 3ක්. එතකොට දෙවෙනි විකල්පය තමයි සටහන් නොවු කීර්ති නාමයේ වත්කමක් විදියට සටහන් කරන්නේ නැතුව අලුතෙන් එන හවුල්කරුට අනාගතයේ හිමි වෙන කොටස වෙනුවෙන් මොකද කරන්නේ? මුදලක් ලබා ගන්නවා. නැත්නම් ප්‍රාග්ධනයෙන් හිලව් කරනවා. හරි? කීර්ති නාමයේ වත්කමක් විදියට සටහන් කරන්නේ නැහැ. නව හවුල්කරුගෙන් තමාට අනාගතයේ හිමි වෙන කොටස වෙනුවෙන් මුදල් ලබා ගන්නවා. නව හවුල්කරුගෙන් එකල එක එහෙම නැත්නම් ප්‍රාග්ධනයෙන් හිලව් කර ගන්නොත් මේක තමයි නව හවුල්කරුවෙක් බඳවා ගන්න කීර්ති නාමය ගලපන්න පුළුවන් දෙවෙනි විකල්පය. ඒ කියන්නේ අනාගතයේ නව හවුල්කරුට අනාගතයේ හිමි වෙන කීර්ති නාම කොටස දැම්ම මුදලින් ගන්නවා. අරගෙන ඒක එක්ක ප්‍රාග්ධනයෙන් හිලාව කරනවා නැත්නම් මුදලින් ලබා ගන්න. එතකොට පැරණි හවුල්කරුන්ට අසාධාරණයක් වෙන්නේ නැහැ. නව හවුල්කරුට ඉදිරියේදී හම්බෙන්න තියෙන කීර්ති නාමයේ කොටස මේ බඳවා ගන්න අවස්ථාවේ ලබා ගැනීම තමයි සිදු කරන්නේ. ඒක තමයි දෙවෙනි විකල්පය. පළවෙනි විකල්පයෙන්ට ගියේ නැත්තම් මෙතන මම නැවතත් අවධාරණය කරා සටහන් වෙච්ච නැති කීර්ති නාමයේ වත්කමක් විදියට සටහන් නොකරන හැම අවස්ථාවකම පැරණි හවුල්කරුවන්ට අවාසියක් වෙනවා කියන එක පැහැදිලි. අනිත් පැත්තට අලුත් හවුල්කරුට ඒක වාසියක් වෙනවා. මේකින්ද සටහන් වෙච්ච නැති කීර්ති නාමයේ අනිවාර්ය වත්කමක් විදියට අපි සටහන් කරන්න වෙනවා. එහෙම නැත්නම් මෙහෙම සටහන් නොවුණු කීර්ති නාමයේ අපි මොකද කරන්න ඕනේ? වත්කමක්සේ සටහන් නොකරන සෑම අවස්ථාවකම නව හවුල්කරුගෙන් මුදල් අය කරගෙන ඒක අනාගතයේ නව හවුල්කරුට හම්බෙන කීර්ති නාම කොටස මුදලින් අරගෙන ඒක පැරණි හවුල්කරුන්ට ලබා දෙන්න ඕනේ කියන එක මම නැවත අවධාරණය කරන විදිහට මෙතන මේ ඡේදයක් යෙදුවා. එන එක කියව ගන්න. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි මොකද්ද මම මේ කතා කරේ මොකද්ද මේ කිව්වේ කියන එක. සමස්ත කීර්ති නාමය වත්කමක් විදිහට සටහන් කරන්නේ නැත්නම් අනාගතයේ නව හවුල්කරුට හම්බ වෙන්න ඕනේ කීර්ති නාමය මොකද කරන්නේ? මුදලින් එක්ක අරගන්න ඕනේ නැත්නම් ප්‍රාග්ධනයෙන් හිලව් කරන්න ඕනේ කියන එක තමයි සාකච්ඡා කරේ. එහෙම නොවුනොත් පැරණි හවුල්කරුවන්ට අවාසියක් වෙනවා. එහෙමනම් මේ නිසා සටහන් වූ කීර්ති නාමයේ වත්කමක් සටහන් නොකරන සෑම අවස්ථාවකම නව හවුල්කරුගෙන් මුදල් අය කරගෙන ඒ පැරණි හවුල්කරුන්ට ලබා දෙන්න පුළුවන් කියවනේ අපි. හරි. එහෙනම් එහෙම ලබා දෙන්න පුළුවන් විකල්ප ක්‍රම 3ක් තියෙනවා. ඒවා තමයි අංක 1 తాවකාලික කීර්ති නාම ගිණුමක් විවෘත කරලා අපිට ගලපන්න පුළුවන් අනාගතයේදී නව හවුල්කරුට ලැබෙන්න ඕන කීර්ති නාමය. එහෙනම් ඒකෙදි කරන්නේ කීර්ති නාම ගිණුම හර කරනවා අදාළ වටිනාකමින් ප්‍රාර්ථනා ගිණුම බැර කරනවා පැරණි අනුපාතයට. එහෙම සටහන් කරලා නැවත මොකද කරන්නේ? අපි ඉවත් කර ගන්නවා ප්‍රාර්ථනා ගිණුම හර කරලා නව අනුපාතයට කීර්ති නාම ගිණුම බැර කරනවා. එතකොට කීර්ති නාම ගිණුම පියවිලා යනවා. ප්‍රාර්ථනා ගිණුම් හරසහ බැර වෙලා නවලාබල පැරණි සහ නවලාබල අනුපාතයට අදාළ කීර්ති නාමය
අවශ්‍ය පරිදි හවුල් කරන අතර සාධාරණ විදිහට ගිණුම්ගත වෙනවා. දෙවෙනි එක තමයි සම්පූර්ණ කීර්තිනාමයම අපි ප්‍රාග්ධන ගිණුමේ ගලපනවා. කීර්තිනාම ගිණුමක් විවෘත කරන්නේ නැහැ. ඒකෙදිත් අපි කරන්නේ මොකද්ද? ප්‍රාග්ධන ගිණුම හර කරනවා නව අනුපාතයට. කීර්තිනාම වටිනාකම ප්‍රාග්ධන ගිණුම බැර කරනවා පැරණි අනුපාතයට. එතකොට අපි මෙතන විශේෂත්වය තමයි කීර්තිනාම ගිණුමක් විවෘත කරන්නේ නැහැ. හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම හර සහ බැර කරලා හර කරනවා නව අනුපාතයට බැර කරනවා පැරණි අනුපාතයට. එහෙම කළා මුළු කීර්තිනාමේ ප්‍රාග්ධන ගිණුමේ ගලපනවා. තුන්වෙනි අවස්ථාව තමයි ශුද්ධ වෙනස පමණක් ප්‍රාග්ධන ගිණුමේ ගැලපීම. එහෙනම් ශුද්ධ වෙනස ගලපනකොට නව හවුල්කරුගේ ප්‍රාග්ධන ගිණුම හර කරනවා. හර කළා පැරණි හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම බැර කරනවා කැප කළ අනුපාතයට. ඒ කියන්නේ නව හවුල්කරුගේ ප්‍රමාණය මොකද කරන්නේ? නව හවුල්කරුගේ ප්‍රාග්ධනෙන් අඩු කරගෙන පැරණි හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම වලට බැර කරනවා කැප කළපු අනුපාතයට. ඒතකොට මේ ආකාර තුනෙන්ම අපි මේ ආකාර තුනෙන්ම ලැබෙන්නේ එක සමාන ප්‍රතිඵලයක්. මේ ආකාර තුනෙන්ම ලැබෙන ප්‍රතිඵල එක සමානයි. මේක ස්ටඩි කරලා බලන්න. අපි විතර මෙතන මේ විකල්ප තුනක් යටතේ සාකච්ඡා කරේ මොකක්ද? අපි සාකච්ඡා කරේ සටහන් වෙච්ච නැති කීර්තිනාමයේ වර්ගමක් විදිහට සටහන් කරලා නැති හැම අවස්ථාවකම පැරණි හවුල්කරුවන්ගේ මුදල් අය කරගෙන ඒක නව හවුල්කරුවන්ගේ මුදල් අය කරගෙන පැරණි හවුල්කරුවන්ට ලබා දෙන්න ඕන කියන එක. ඒ ලබා දෙන්න පුළුවන් ක්‍රම තුනක් ගැන තමයි අපි කතා කරේ. දැන් අපි නව හවුල්කරුවෙක් බඳවා ගන්නකොට ඒ නව හවුල්කරුව බඳවා ගැනීම නිසා ව්‍යාපාරයේ තිබුණ කීර්තිනාමය කොහොමද ගලපන්නේ කියන එක ගැන සාකච්ඡා කරා. ඒ වගේම හවුල්කරුවෙක් බඳවා ගන්නකොට ව්‍යාපාරයේ තියෙන්න පුළුවන් සංචිත. මේ සංචිතයේ තියෙන හවුල්කරුව ඔවුන් උපයන ලාභය ඔවුන් අතර බෙදා ගන්න නැතුව යම් කොටසක් ලාභයෙන් සංචිතයක් විදිහට තියලා තියෙන්න පුළුවන්. එතකොට මේ ලාභයෙන් හවුල්කරුවන් බෙදා ගන්න නැතුව සංචිතයක් විදිහට දලා තිබ්බ ප්‍රමාණය අයිති වෙන්නේ ව්‍යාපාරයේ කාටද? පැරණි හවුල්කරුවන්ට. එතකොට ඒ නව හවුල්කරු බඳවා ගද්දී ඒ සංචිතයේ තියෙන පැරණි හවුල්කරුවන්ට අයිති ලාභය හින්දා පැරණි හවුල්කරුවන්ට දෙන්න ඕනේ. එතකොට නව හවුල්කරු බඳවා ගන්න අවස්ථාවේදී සංචිතයක් පවතිනම් ඒ අයත් වන්නේ පැරණි හවුල්කරුවන්ටය. මොකද ඒ තියෙන සංචිතය පැරණි හවුල්කරුවෝ ටයිති ලාභය වුන් ඒක බෙදා ගන්න නැතුව සංචිතයක් විදිහට ව්‍යාපාරේ පවත්වාගෙන යන තීරණය කළා තියෙන හින්දා. එතකොට එසේ සංචිතයක් ලෙස වෙන් කර ඇත්තේ වුන්ට ලාභ අනුපාතය අනුව බෙදා ගන්න තිබ්බ ලාභය. මේ හින්දා නව හවුල්කරු බඳවා ගන්න කලින් ඒ සංචිතය පැරණි හවුල්කරු අතර බෙදා ගන්න ඕනේ. ඒක සාධාරණයි. ඒක මම හිතනවා කරන්න පැහැදිලි කියලා. ඒ සංචිතය පැරණි හවුල්කරු අතර බෙදා ගන්නේ නව හවුල්කරු බඳවා ගැනීමේදී කියන එක මම හිතනවා ගන්නට පැහැදිලි කියලා. මොකද ඒක අයිති පැරණි හවුල්කරුවන්ට ඒක උපෙලා තියෙන පැරණි හවුල්කරුව ඒක ඔවුන්ට අයිති ලාභය හින්දා නව හවුල්කරු බඳවා ගද්දී ඒක පැරණි අනුපාතයට තියෙන සංචිතය නව හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම වලට ගැලපිය යුතුයි. එහෙම කරේ නැත්නම් මොකද වෙන්නේ? නව හවුල්කරුවටත් අර සංචිතයෙන් කොටසක් අනාගතයේදී ගිහිල්ලා එයා උපයන්න දායක වෙච්ච නැති ලාභයෙන් කොටසක් අනාගතයේදී නව හවුල්කරුවන්ට හම්බෙලා ඔහුට වාසියක් වෙනවා. ඒ වගේම පැරණි හවුල්කරුවන්ට ඔවුන් උපයපු ලාභයෙන් කොටසක් අහිමි වෙලා යනවා නව හවුල්කරුවට කොටසක් බෙදලා යන නිසා. ඒ හින්දා වඩා සුදුසුයි අනිවාර්යෙන් කළ යුතුයි නව හවුල්කරු බඳවා ගන්නකොට සංචිතයක් තිබුණා නම් පැරණි හවුල්කරුවන් ඇති කරපු ඒක ඔවුන්ගේ ප්‍රාග්ධන ගිණුම් වලට ගලපන්න ඕන කියන එක පැහැදිලියි. එතකොට මේ සංචිතය ගත්තම අපිට ලියා හරින්න පුළුවන්. සංචිතය කියලා කියන්නේ වෙන්කිරීම ගිණුම තියෙන බැර ශේෂයක්. ඒ නිසා සංචිත ගිණුම හර කරලා අපිට පුළුවන් ප්‍රාග්ධන ගිණුම බැර කරන්න හවුල්කරුවන්ගේ පැරණි අනුපාතයට. එතකොට සංචිතය හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම වලට එකතු වෙනවා. ඒ වගේම අපිට පුළුවන් සංචිතය පැරණි අගයෙන්ම ලියා හරින්න. ඒකත් එහෙම ලියා හරින සංචිත ගිණුම හර කරා ප්‍රාග්ධන ගිණුම බැර කරා පැරණි අනුපාතයට. ඒ සංචිතය නැවත ඇති කරන්න පුළුවන්. ප්‍රාග්ධන ගිණුම නව අනුපාතයට හර කරලා සංචිත ගිණුම බැර කරලා. එතකොට නව සහ පැරණි අනුපාතයට සංචිතය ගැලපෙන හින්දා එතන ගැටලුවක් වෙන්නේ නැහැ. මේ ඒ ක්‍රමයට සංචිතය ගැලපද්දී. එතකොට සංචිතය ගලපන්න පුළුවන්. ඒකත් තමයි සංචිතය සම්පූර්ණයෙන්ම ලියා හරින්න පුළුවන්. හරි. සංචිතය ලියා හරින එක තමයි සංචිත ගිණුම හර කරලා ප්‍රාග්ධන ගිණුම බැර කරනවා. එච්චරයි පැරණි අනුපාතයට. ඒ වගේම දෙවෙනි ක්‍රමය තමයි සංචිතය ගලපන්න පුළුවන්. සංචිතය පැරණි අගයෙන්ම පවත්වාගෙන යනවා. ලියා හරිනවා. එහෙනම් ඒ ලියා හරිනවා අපි කොහොමද? අර විදිහටම සංචිත ගිණුම හර කරලා ප්‍රාග්ධන ගිණුම බැර කරනවා පැරණි අනුපාතයට. ඒකලා සංචිතය නැවත ඇති කරනවා කොහොමද? ප්‍රාග්ධන ගිණුම හර කරනවා නව අනුපාතයට. ඒකලා සංචිත ගිණුම බැර කරනවා
එතකොට මෙතන හැමත සංචිතය ඇතිවීමක් සිද්ධ වෙනවා. එතන ඔන්න ඔය ආකාරයට අපිට පුළුවන් සංචිතය ගලපන්න නව හවුල්කරු එක්ක බඳවා ගැනීමේදී. ඒ වගේම අපි බලමු හවුල්කරුවෙක් බඳවා ගන්නකොට කොහොමද කාලච්ඡේදයේ ලාභය ගලපන්නේ කියලා. එතකොට නව හවුල්කරු ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න වෙන්න පුළුවන් එකක් තමයි කාලච්ඡේදයේ මුලදී. ඒ කියන්නේ අවුරුද්ද මුලදී. අපි හිතමු ගිණුම් වර්ෂය තියෙන්නේ 2019 අප්‍රේල් 1 වෙනිදාලා 2020 මාර්තු 21 නම් 2019 අප්‍රේල් 1 වෙනිදාට හවුල්කරුවෙකුට හවුල් ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම කාලච්ඡේදයේ මැද. එහෙනම් ඒ කාලච්ඡේදයේ මැද කීවේ අප්‍රේල් 1 2019 අප්‍රේල් 1 ගිණුම් වර්ෂය ආරම්භ වෙන ව්‍යාපාරයක හවුල්කරුවට එන්න පුළුවන් අප්‍රේල් මැයි ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් මාසෙන් පස්සේ එන්න පුළුවන්. ඒ කියන්නේ කාලච්ඡේදයේ මැදදී. ඒ වගේම හවුල්කරුවෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් කාලච්ඡේදයේ අගදී. අපි උදාහරණයක් 2019 2020 ගිණුම් වර්ෂයේ ගත්තොත් 2020 මාර්තු 31 හවුල්කාරයෙකුට පුළුවන් හවුල් ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න. එහෙමනම් හවුල් ව්‍යාපාරයකට හවුල්කාරයෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් අවස්ථා තුනක් තියෙනවා. කාලච්ඡේදයේ මුල, කාලච්ඡේදයේ මැද සහ කාලච්ඡේදයේ අග. මම උදාහරණයකින් කිව්වා ඒ කොහොමද සිද්ධ වෙන්නේ කියලා. එතකොට අපි මේක කතා කරනවා සස්පෙල් විෂය නිර්දේශයට අනුව කාලච්ඡේදයේ මුලදී හවුල්කරුවෙකු සම්බන්ධ වුණොත් කොහොමද ලාභය බෙදන්නේ සහ කාලච්ඡේදයේ අගදී හවුල්කරුවෙකු හවුල් ව්‍යාපාරයට ගත්තොත් කොහොමද ලාභය බෙදී යන්නේ කියලා. එතනදී කාලච්ඡේදයේ මැදදී හවුල්කරුවෙකු බඳවා ගත්තොත් ලාභය ගැලපීම විෂය නිර්දේශයෙන් අයින් කරලා තියෙන්නේ. සස්පෙල් තිබුණ පරිණත විෂය නිර්දේශයක තිබුණා. නව විෂය නිර්දේශයක ඇතුළත් වෙන්නේ නැහැ. එහෙනම් නව හවුල්කරු ආවේ කාලච්ඡේදයේ මුලදී නම් කාලච්ඡේදයේ ලාභයෙන් ඔහුගේ කොටස ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට 2019 2020 ගිණුම් වර්ෂයේ 2019 අප්‍රේල් 1 හවුල්කරු හවුල් ව්‍යාපාරයට බැඳුණා නම් කාලච්ඡේදයේ ලාභයෙන් කොටසක් ලබා ගන්න ඔහුට අයිතියක් තියෙනවා. මොකද ඔහු අවුරුද්ද පුරාවටම හවුල් ව්‍යාපාරේ නියෝජනය කරන නිසා. මෙහෙම කටයුතු දායක නිසා. කාලච්ඡේදයේ මැදදී ආව නම් ඒක අපි මෙතන සාකච්ඡා කරන්නේ නැහැ. මොකද සස්වල විෂය නිර්දේශයේ ඒ කොටස අයත් වෙන්නේ නැහැ. ඒ වගේම කාලච්ඡේදයේ අගදී හවුල්කරු සම්බන්ධ වුණා නම් කාලච්ඡේදයේ ලාභය ඔහුට විසර්ජනය වෙන්නේ නැහැ. මොකද ඔහු සම්බන්ධ වෙන්නේ අපේ උදාහරණ විදිහට 2019 2020 ගිණුම් වර්ෂයේ 2020 මාර්තු 21. එහෙනම් ඔහු ගිණුම් වර්ෂ අගදී සම්බන්ධ වෙන නිසා ඔහුට ඒ අපි සාකච්ඡා කරපු උදාහරණ විදිහට ගත්ත 2019 2020 ගිණුම් වර්ෂයේ ලාභයෙන් කිසිවක් ඔහුට විසර්ජනය වෙන්නේ නැහැ. මොකද ඔහු ඒ ගිණුම් වර්ෂය තුල හවුල් ව්‍යාපාරයේ ඇඳී ඉඳලා නැති නිසා හවුල් ව්‍යාපාරයේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වයටවත් ඔහුගේ දායකත්වයක් තිබෙන්නේ නැති නිසා ඒ ලාභයට ඔහු හිමිකම් කියන්නේ නැහැ. එහෙමනම් කාලච්ඡේදයේ මුලදී හවුල්කරු බැඳුණා නම් කාලච්ඡේදයේ ලාභයෙන්ම ඔහුට විසර්ජනය වෙනවා. කාලච්ඡේදයේ අගදී බැඳුණා නම් කාලච්ඡේදයේ ලාභයෙන් ඔහුට විසර්ජනය වෙන්නේ නැහැ. ඔහු තමයි නව හවුල්කරුවෙකු ව්‍යාපාරයට බඳවා ගත්තොත් හවුල් ව්‍යාපාරයේ උපයපු ලාභය නව හවුල්කරුවට බෙදලා යන විදිහ. අබල්ම හවුල්කරුවෙකු ව්‍යාපාරයට බඳවා ගන්නකොට ඔහු එන්නේ ප්‍රාග්ධනයක් අරගෙන. ඒක මුදලින් වෙන්න පුළුවන්, වත්කමකින් වෙන්න පුළුවන්, ඔහුගේ ණයක් වෙන්න පුළුවන්. විවිධ ක්‍රම වලින් ඔහු අලුත් හවුල්කරු ප්‍රාග්ධනයක් අරගෙන එන්නේ. එහෙනම් මෙහෙම කියන ප්‍රාග්ධනය කොහොමද සටහන් කරන්න කියලා බලමු. ඒතකොට නව හවුල්කරු ව්‍යාපාරයට ප්‍රාග්ධනය යොදවන්න පුළුවන් විවිධ ආකාරවලට. ඒතකොට මුදල් වලින් ඒ ප්‍රාග්ධනය යොදවන්න පුළුවන්. දේපලක් යම් එකඟ වටිනාකමට ව්‍යාපාරයට සපයන්න පුළුවන්. ඒ වගේම නව හවුල්කරුගේ පෞද්ගලික කීර්තිනාමය වත්කමක් විදිහට අරගෙන එන්න පුළුවන්. ණය මුදලක් ප්‍රාග්ධනීය විදිහට යොදන්න පුළුවන්. ඒ වගේම නව හවුල්කරුගේ තිබෙන ව්‍යාපාරයක වත්කම හා වගකීම් යොදවන්න පුළුවන්. හවුල් ව්‍යාපාරයේ ප්‍රාග්ධනීය විදිහට නව හවුල්කරු මෙන්න මේ සඳහන් කළ ආකාර වලින් ඕනෑම ආකාරයකට නව හවුල් ව්‍යාපාරයට ඔහුගේ දායකත්වය එහෙම නැත්නම් ප්‍රාග්ධනය සපයන වෙන්න පුළුවන්. එතකොට නව හවුල්කරු මුදල් වලින් ප්‍රාග්ධනය අරගෙන එනවා නම් දිත් සටහන වෙන්නේ මුදල් ආයෝජනය කරනවා නම් මුදල් ගිණුම හර කරලා ප්‍රාග්ධන ගිණුම බැර කරනවා නව හවුල්කරුගේ. මුදල් කියලා කියන්නේ වත්කමක්, වත්කම වැඩිවීම හර. ඒ වගේම ප්‍රාග්ධන කියලා කියන්නේ හිමිකමක්, හිමිකම වැඩිවීම බැර. ඒ මූල ධර්මයට අනුව මුදල් ගෙනාවොත් මුදල් ගිණුම හර කරා, ප්‍රාග්ධන ගිණුම බැර කරා. ඒ වගේම හවුල්කරු මුදල් හැර වෙනත් දේපලක් හරි අරගෙන આવොත් ඒක අපි මොකද කරන්නේ? අදාළ වත්කම් ගිණුම හර කරලා ප්‍රාග්ධන ගිණුම බැර කරනවා. ඒ වගේම හවුල්කරු පෞද්ගලික කීර්තිනාමය වත්කමක් විදිහට අරන් આવොත් එහෙම
අපි කීර්තිනාම ගිණුම හර කරලා අදාළ වටිනාකමින් ප්‍රාර්ථනා ගිණුම බැර කරනවා. ඒ වගේම නවහවුල්කරු මීට පෙර නවහවුල්කරු ව්‍යාපාරයට සපයලා තියෙන ණයක් හරි හවුල් ව්‍යාපාරයටම සපයලා තියෙන ණයක් ප්‍රාර්ථනා බවට පත් කරගෙන හවුල් ව්‍යාපාරයට ආවොත් එහෙම අපි කරන්න වෙන්නේ අදාළ ණය ගිණුම හර කරලා ප්‍රාර්ථනා ගිණුම බැර කරනවා. ඒ කියන්නේ ව්‍යාපාරයේ ණය හිමියෙක් හවුල් ව්‍යාපාරයේ ණය හිමියෙක් අයිතිකාරයෙක් විදිහට හවුල් ව්‍යාපාරයට සම්බන්ධ වුණොත් ඔහුගේ ණය හිමි ප්‍රමාණය නැත්නම් ණය හිමි ගිණුම හර කරලා ප්‍රාර්ථනා ගිණුම බැර කරලා ඒක ණය ප්‍රමාණය ප්‍රාර්ථනාවක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම මේ අලුතෙන් එන හවුල්කරු යම් ව්‍යාපාරයක් තිබිලා ඒ ව්‍යාපාරේ වත්කම සහ වගකීම් ප්‍රාග්ධන විදිහට ආයෝජනය කරන්න තීරණය කරන්න පුළුවන් ප්‍රායෝගික ඒ වගේ අවස්ථාවක පැරණි හවුල්කරු කැමති නම් මේ ඔහුගේ නව හවුල්කරුගේ තිබ්බ ව්‍යාපාරේ වත්කම් වගකීම් විදිහට ප්‍රාග්ධන විදිහට පිළිගන්න කැමති නම් නව හවුල්කරු අරගෙන වත්කම් වගකීම් සම්බන්ධයෙන් පැරණි හවුල්කරුණොත් එක්ක එකඟතාවයක් ඇති කර ගන්න ඕනේ. එකඟතාවය ඇති කරගත්තට පස්සේ ඒ වත්කම් හා වගකීම් නැවත සැරයක් අගය කරලා පවරා ගැනීමක් තමයි ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ. එතකොට මේකෙදි අපි ගිණුම් තියන්න ඕනේ පැරණි අලුත් හවුල්කරුගේ ව්‍යාපාරයේ පවරන වත්කම් ගිණුම හර කරලා ප්‍රාර්ථනා ගිණුම් බැර කරනවා. ඒ වගේම බාර ගන්නා වගකීම් ප්‍රාර්ථනා ගිණුම හර කරලා අදාළ වගකීම් ගිණුම් බැර කරනවා. හරි එතකොට ඒ ප්‍රති අගය කරපු වත්කම් හා වගකීම් අපේ හවුල් ව්‍යාපාරය ඇතුළට ගන්නෙ වත්කම් නම් වත්කම් ගිණුම හර කරලා ප්‍රාර්ථනා ගිණුම බැර කරලා පවරා ගන්න වගකීම් ප්‍රාර්ථනා ගිණුම හර කරලා අදාළ වගකීම් ගිණුම් බැර කරනවා. ඔන්න ඔය ආකාරයට තමයි හවුල්කරු සතුව තිබ්බේ ව්‍යාපාරික වත්කම් හා වගකීම් ප්‍රාර්ථනා විදිහට යොදවනවා නම් ගිණුම් ගත කරන්නේ. මේ සටන් සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් ඒක කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒක මම පැහැදිලි කරන්නම්. මේ සාකච්ඡා කරපු ටික කියන්නේ කීර්තිනාමය සහ නව හවුල්කරු බඳවා ගැනීමේදී හවුල් ව්‍යාපාරයක් ගිණුම් තියන්න ඕන ආකාරය ගැන ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති. ඒකෙදි අපි කීර්තිනාමය ගැන කතා කරා, කීර්තිනාමය ගිණුම් ගත කරන විදිහ ගැන කතා කරා, කීර්තිනාමය මයින් විදිහ ගැන කතා කරා. නව හවුල්කරුවෙක් බඳවා ගත්තට පස්සේ හවුල් ව්‍යාපාරයේ කීර්තිනාමය ගිණුම් ගත කරන විදිහ ගැන කතා කරා, සංචිත ගලපන විදිහ ගැන කතා කරා. ඒ වගේම නව හවුල්කරුගේ ලාභ කොටස් ගලපන විදිය කතා කරා. ඊට පස්සේ නව හවුල්කරු ප්‍රාග්ධන විදිහට විවිධ ආකාරයෙන් සම්පත් සම්පදලා අරන් එන්න පුළුවන් ඒවා ගලපන විදිය සාකච්ඡා කරා. එහෙනම් නව හවුල්කරුව බඳවා ගැනීම සහ කීර්තිනාමය සම්බන්ධයෙන් පාඩම මෙතන ඉවර කරනවා. ඊළඟට අපේ හවුල් ව්‍යාපාර සම්බන්ධ තුන්වෙනි පාඩමෙන් අපි හම්බ වෙමු. එhmenan තව අලුත් ගිණුම් කරන පාඩම් සඳහා අපේ accounts tutor channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයගොල්ලන්ගේ යාළුවෝ අතරේ share කරන්න.